කියලා පිළිගන්නවා නැවතත් නිච් බිස්නස් කන්සල්ටි YouTube channel එකට. ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා විශ්වාස කරනවා. කලින් වීඩියෝ ගැන අපි පොඩ්ඩක් කතා කරොත් කලින් වීඩියෝ එක අපි කතා කරේ මේ තනි පුද්ගල ව්‍යාපාර නැත්නම් sole proprietorship business එකක් කොහොමද හරියට රෙජිස්ටර් කරන්න කියලා සහ ඒකේ තියෙන වාසි සහ අවාසි ගැන තමයි අපි කලින් වීඩියෝ එකේදී කතා කරේ. ඒ වීඩියෝ එක ඉවර වෙද්දී මම කිව්වා ඊළඟ වීඩියෝ මම අරන් එන්නේ මේ ගොඩක් කට්ටිය ලොකු ප්‍රශ්නයක් තියෙන මේ ඇත්තටම මේ private limited කියන්නේ මොනවද කියන එක ගැන කතා කරන්න අද දවසේ අපි බලමු මේ ඇත්තටම මේ private limited කියන්නේ මොනවද, private limited වලදී ලක්ෂණ මොනවද සහ මේ private limited company එක හරියට register කරන්න හැටි අද දවසේ අපි මේ වීඩියෝ එකකින් බලමු. වීඩියෝ එකට යන්න කලින් නිච් බිස්නස් කන්සල්ටි YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහලා subscribe කරන්න, යට තියෙන bell icon එක click කරන්න මගේ videos දාපු ගාම ඉක්මනින් බලන්න. අපි ගිහලා බලමු ඇත්තටම මේ මොකක්ද මේ private limited කියන්නේ කියලා. හරි, අපි මුලින්ම කතා කරමු මේ private limited කියන companies වල මොනවද තියෙන ලක්ෂණ සහ මේ දේවල් වලින් මොනවද අපිට ලබා ගන්න පුළුවන් වාසි කියන එක ගැන. පළවෙනි වාසිය තමයි මේ private limited නැත්නම් අපි මේ පෞද්ගලික සමාගමක් සතු අපිට ලැබෙන පළවෙනි වාසිය තමයි මේකේ වගකීම හරි සීමිතයි. වගකීම සීමිතයි කියලා අපි මෙතනදී නිර්වචනය කරන්නේ අපි යොදවපු ප්‍රාග්ධනයට හෝ අපි යොදවපු මුලින්ම ඉනිෂියල් කැපිටල් එකට තමයි අපේ මේකේ වගකීම රඳා පැවතින්නේ. අපි කලින් වීඩියෝ එකේ කතා කරලා කේවල ස්වාම ව්‍යාපාරිකයේ අපේ වගකීම අසීමිතයි. අපි ඉන්වෙස්ට් කරලා වඩා අපේ පෞද්ගලික ධනෙන් හෝ අපේ මුදල් යෑමේ හැකියාව තිබෙනවා කේවල ස්වාම ව්‍යාපාරේ. නමුත් මේ පෞද්ගලික සමාගමක අපි ආයෝජනය කරපු මුදලට පමණයි අපේ වගකීම රඳවා පවතින්නේ. ඒක ව්‍යාපාරයේ එහාට මේකේ කිසි දෙයක් යන්නේ නැහැ. ඒක තමයි මේ පෞද්ගලික සමාගම අපිට ලබා ගන්න පුළුවන් විශාලම වාසිය. දෙවෙනි වාසිය තමයි මේකේ නෛතික පුද්ගලභාවය කියනවා. නෛතික පුද්ගලභාවය කියන්නේ ව්‍යාපාරයේ නීති ඉදිරියේ පුද්ගලයෙක් ලෙස සලකනවා. අපි කේවල ස්වාමී ව්‍යාපාරයේ කතා කරා කේවල ස්වාමී ව්‍යාපාරයක නෛතික පුද්ගලභාවයක් නැහැ කියලා. මොකද කේවල ස්වාමී ව්‍යාපාරයක අයිතිකරු තමන් පමණයි. එතකොට මේ ව්‍යාපාරයට එන නඩුහඹ නැත්නම් වෙනත් බාහිර පාර්ශ්ව වෙන පැමිණිලි සියල්ලම මේ අයිතිකරුගේ නමට තමයි පැමිණෙන්නේ. නමුත් මේ පෞද්ගලික සමාගම private limited company එක එන සියල්ලම ව්‍යාපාරයේ නමට තමයි එන්නේ. නඩුවක් හරි උසාවියේ වැටුනොත් වැටේ කරේ නමට, ඔබේ නමට නෙමෙයි. ඒකත් යම් තාක් දුරට සහ යම් මතකින් වාසියක් සලකන්න පුළුවන්. ඊළඟ වාසිය තමයි මේකෙන් අපිට ලැබෙන මේකේ අඛණ්ඩ පැවැත්මක් තිබෙනවා. ඒක අපි දන්නවා කේවල ස්වාමී ව්‍යාපාරයක හදිස්සියේ හරි අයිතිකරු මරණයට පත් වුණොත් හෝ අයිතිකරු බංකොලොත් වුණොත් ව්‍යාපාරේ එතනින් එහාට යන්නේ නැහැ. ව්‍යාපාරය එතනින් නතර වෙනවා. නමුත් මේකේ තියෙන ප්‍රධාන වාසියක් තමයි අඛණ්ඩ පැවැත්මක් තියෙනවා කියන්නේ හරි අයිතිකරු මරුණත් ව්‍යාපාරය අයිතිකරු බංකොලොත් වුණත් මේ ව්‍යාපාරය ඉදිරියට යනවා. මොකද ඒට හේතුව වන්නේ මේක අධ්‍යක්ෂක මණ්ඩලයකින් සමන්විත නිසා. අධ්‍යක්ෂ මණ්ඩලය ගැන කතා කරොත් කලින් ශ්‍රී ලංකාවේ 2050 තිබ්බේ 2007 අංක 7 වන පන්ති තිබ්බේ අවම අධ්‍යක්ෂවරුන් දෙදෙනයි උපරිමයේ 50යි කියලා. නමුත් ඒක සංශෝධනය කරලා 2007 අංක 7 වන පන්තියේ දැන් කියනවා මේකේ අධ්‍යක්ෂවරුන් එක්කෙනෙක් පමණක් සිටීම ප්‍රමාණවත් සහ 50ට අඩු වෙන්න ඕනේ. අධ්‍යක්ෂවරු එකකින් සහ අධ්‍යක්ෂවරු 50ට අඩු ගාණකින් ඔබට ඔබගේ private limited company එකක් රෙජිස්ටර් කරගන්න පුළුවන් අධ්‍යක්ෂ මණ්ඩලය. අධ්‍යක්ෂ මණ්ඩලය ගැන කතා කරොත් ගොඩක් කට්ටිය මේ ශ්‍රී ලංකාවේ බහුතරයක් තමන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලය විදිහට පත් කරගන්නේ තමන්ගේ පවුලේ උදවිය. මොකද මේකට හේතුව වන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කට්ටිය තමයි මේ තීරණ ගැනීමේ හැකියාව, චෙක් වලට සයින් කිරීමේ හැකියාව වැනි දේවල් පවතින්නේ මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ. ඒක නිසා ඔබ යම් තාක් දුරට කේවල ස්වාමී ව්‍යාපාරික හෝ අවුල් ව්‍යාපාරයකින් private limited company එකට යාමට අදහස් කරනවා නම් මම දෙන උපදෙස් තමයි මුලින්ම අධ්‍යක්ෂවරු දෙකක් හෝ තුනකින් පටන් ගන්න. ඔබේ පවුලේම කට්ටිය දාලා ඊට පස්සේ යම් තාක් දුරට ඉදිරියට යද්දී ඉතුරු අධ්‍යක්ෂ මණ්ඩලය වැඩි කිරීමේ හැකියාව ඔබට පවතිනවා. හරි, අපි ඒ ඉස්සලා කතා කරේ වාසි සහ ලක්ෂණ පිළිබඳ. දැන් පොඩක් කතා කරමු මේ අවාසි කියලා මේක හඳුන්වන්න බෑ. නමුත් යම් තාක් විදිහට යම් අවාසි සහගත සහ පොඩ ටෆ් ගතියක් මේ මම දැන් කියන ලක්ෂණ වලින් ව්‍යාපාරයට ඇති වෙනවා. මේකේ නීතිමය බලපෑම සෑහෙන වැඩි. නීතිමය බලපෑම සෑහෙන වැඩි කියන්නේ ඔබ සාමාන්‍ය කේවල ස්වාමී ව්‍යාපාරයක් හෝ වේවා හවුල් ව්‍යාපාරයක් කරද්දී ඔබේ අභිමතාර්ථයේ පරිදි ඔබට ගිණුම් කටයුතු සිදු කරන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාර අනිත් වාර්තා ඔබ කැමති නම් විතරක් සහ ඔබ ව්‍යාපාර අනිත් වාර්තා ඔබ කැමති නම් විතරක් සහ ඔබගේ අවශ්‍යතාවය අනුව සිද්ධ කිරීමේ හැකියාව පවතිනවා. නමුත් මේ private limited කියන company අංශය සතුව ඔබ සෑම වර්ෂයකම ඔබ වාර්තා කරන්න ඕනේ. ඔබේ විතරන වාර්තාවක්, ඒ වගේම බදු ලිපිගොනු ඔබ වෙනම සකස් කළ යුතුයි. සේවක සේවිකාවන්ගේ EPF ETF ඔබ රෙජිස්ටර් කළ යුතුයි. එවැනි දේවල් මේ පෞද්ගලික සමාගම් අංශය තුළ ඔබට සිදු කිරීමට සිද්ධ වෙනවා. හරි, අපි මේ කතා කරේ private limited company එකේ තියෙන ලක්ෂණ.
අපි දැන් බලමු මේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් කොහොමද හරි හැටි රෙජිස්ටර් කරගන්නේ මොන වගේ ෆෝම්ස්ද අපිට මේකට ඕන වෙන්නේ සහ මොන වගේ ගාණක්ද මේකට යන්නේ කියලා. පළවෙනි දේ තමයි අපි මේ ප්‍රයිවට් ලිමිටඩ් අපේ කම්පැනිට යුනික් නමක් දා ගන්න ඕනේ. මේක අපි මම යුනික් නමක් කියලා කිව්වේ කවුරුත් භාවිතා කරපු නොමැති නමක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේක මුලින්ම අපේ නමක් තෝරගෙන වෙන ව්‍යාපාරයක් සතු නමක් නොවන අපිටම අනන්‍ය වූ නමක් තෝරගෙන අපි මේක Department of the Register of the Company කියන වෙබ්සයිට් එකේ දැන් ඩිජිටල් මාධ්‍යමය සිදු කිය හැකි. නැත්නම් ඔබ සමාගම් එකකට ගිහිල්ලා තමයි මේක රෙජිස්ටර් කරන්න ඕනේ. නමුත් දැන් තියෙන තත්ත්වය අනුව ඔබට මේක පුළුවන් ඔන්ලයින් මාර්ගයේ Department of the Register of the Company කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ තියෙන ෆෝම් එක ෆිල් කරලා ඔබගේ නම යුනික්ම නමක් ඔබට රෙජිස්ටර් කරගන්න. ඊට පස්සේ ඔබ නම අයදුම් කරාට පස්සේ ඔබේ නම වෙන ව්‍යාපාර අංශයක් සහ ව්‍යාපාරයක් ලබාගෙන නැත්නම් ඔබේ නම එතනින් කන්ෆර්ම් වෙනවා. හරි, ඊට පස්සේ කරන්න ඕනේ මේ ෆෝම් 1 කියන එක. මේ ඇත්තටම ෆෝම් 1 කියන්නේ මොකක්ද? මේ ෆෝම් 1 කියන්නේ කම්පැනි රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක. මේ කම්පැනි රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකේ තමයි ඔබේ ව්‍යාපාරයේ සියලු තොරතුරු සියලු දේවල් ව්‍යාපාර පිහිටි ස්ථානයේ වගේ දේවල් මේක ෆිල් කරන්න වෙන්නේ. ඒකට අපි හඳුන්වනවා ෆෝම් 1 කියලා. ඔයා ෆෝම් 1 එක ගන්නවා. ෆෝම් 1 එක ෆිල් කරන්න රුපියල් 4000ක් වගේ මුදලක් ඔබට වැය වෙනවා. හරි, ෆෝම් 1 එක එහෙම ෆිල් කරාට පස්සේ ඔයා ඊට පස්සේ ගන්න ඕනේ ෆෝම් 18 කියන එක. ෆෝම් 18 කියන්නේ අපේ ඩිරෙක්ටර් බෝඩ් එකේ කට්ටියගේ විස්තර අපි අතුලත් කරලා හදන ෆෝම් එක. ඒ කියන්නේ ඔබ ව්‍යාපාරයේ ඩිරෙක්ටර්ස්ලා 20ක් ගත්තොත් ඒ 20 දෙනාට එක එක ෆෝම් එක ගන්න ෆිල් කරන්න ඕනේ සහ එක ෆෝම් එකකට ඔයගොල්ලෝ රුපියල් 2000ක් වගේ මුදලක් වැය වෙනවා. හරි, අපි ෆෝම් 1 එකක් ගත්තා, ඊට පස්සේ ෆෝම් 18 එකක් ගත්තා. ඊට පස්සේ අපි මේ ෆෝම් 19 කියන එක ගන්න. ෆෝම් 19 කියන එකේ අපි කතා කරන්නේ මේ details of the secretary කියන එකේ ඔයාගේ ඒ ඩීටේල්ස් ටික ඔයා ෆිල් කරන්න වෙන ෆෝම් එකක් ගන්න ඕනේ. ඒකට අපි හඳුන්වනවා ෆෝම් 19 කියලා. ඒ ෆෝම් 19 එකට ඔයා සබ්මිට් කරද්දී රුපියල් 2000ක මුදලක් ඒ ෆෝම් එකත් එක්ක ඔයා ගෙවිය යුතුයි. හරි, අපි ඊට පස්සේ කර යුතු දේ තමයි මේ Article of Association කියන ෆෝම් එක. මේ Article of Association කියන ෆෝම් එකේ තමයි ව්‍යාපාරයේ ස්වභාවය ගැන විස්තර කරන්නේ. ඔයාට ඒ ෆෝම් එක ඔයා ගත්තා පස්සේ ඔයා ව්‍යාපාරයේ ස්වභාවය අනුව ඒ දීතිය උපදේශ පරිදි ඔයා Article of Association කියන ෆෝම් එක ෆිල් කරන්න ඕනේ. හරි, ඊට පස්සේ මේ ඔක්කොම ෆෝම් ටික ඔයා සබ්මිට් කරලා ඔක්කොම කරාට පස්සේ ඔයා කළ යුතුම දෙයක් තියෙනවා. මොකද මේක හැමතිස්සෙම මේ ප්‍රයිවට් ලිමිටඩ් කියන කම්පැනිස් ගැසට් කරනවා. ඔයා ගැසට් කරන්න කලින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන පත්‍ර තුනේම ඔයා මේක ආටිකල් එකක් දාන්න ඕනේ. ඔයාගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකයි බිස්නස් එකේ නමයි සහ ලිපිනයත් එක්ක ඔයා මේක ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් විදියට රෙජිස්ටර් කරා කියලා පොඩි ආටිකල් එකක් පත්තරේ දාන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක රජය විසින් ගැසට් කරන්නේ. ඊට පස්සේ ඔයාට ඔයාගේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිය නියම ආකාරයෙන් පවත්වාගෙන යන්නේ හැකියාව පවතිනවා. හරි, මම අද සරලව කතා කරා ඔයගොල්ලන්ට කොහොමද මේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් රෙජිස්ටර් කරන්න සහ මොන වගේ ෆෝම්ස් ඔයගොල්ලන්ට ගන්න ඕන සහ මොන වගේ වියදමක්ද ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් රෙජිස්ටර් කරද්දී ඔයාලට වියදම් වෙන්නේ කියලා තමයි අද දවසේ මේ වීඩියෝ එකෙන් කතා කරේ. සමස්තයක් විදිහට මේ වීඩියෝ එක බැලීමෙන් පස්සේ ඔයගොල්ලන්ට යම් අවබෝධයක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මොන විදිහටද ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිය රෙජිස්ටර් කරන්න කියලා සහ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එක මොන වගේ විශේෂ ලක්ෂණද තියෙන්නේ කියලා. සමස්ත විදිහට මේ ක්‍රියාවලිය අවසන් වෙද්දී ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිය බවට ඔයා රෙජිස්ටර් කරද්දී ඔයාට සාමාන්‍ය රුපියල් 35000ක් සහ රුපියල් 40000ක් වගේ ආසන්න මුදලක් වියදම් වෙනවා. ඔබේ ගමන් ගාස්තු සියල්ලත් එක්ක රුපියල් 40000ක් වගේ මුදලක් ඔයාට වියදම් කිරීමෙන් ඔයාට ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් බවට ඔයාට පත් කරගැනීමේ හැකියාව පවතිනවා. ඔයාත් අවුරුදු 2-3ක එක්ස්පීරියන්ස් සමග ඔයා කේවල සම ව්‍යාපාරයක් හෝ වේවා හවුල් ව්‍යාපාරයක් නිරත පුද්ගලයෙක් නම් මමත් ඔයාලට යෝජනා කරනවා ඔයාත් ධම්මා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් බවට පත් කරන්න. මොකද ඒකෙන් ඔයාගේ ඕගනයිසේෂන් එක ඔයාගේ බිස්නස් එකට සෑහෙන ප්ලස් පොයින්ට්ස් සහ ඇඩ්වාන්ටේජස් එකතු කරගන්න පුළුවන්. නමුත් ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරගෙන ඉන්න මුල් අවදියේ පුද්ගලයෙක් නම් ස්ටාර්ට්අප් කෙනෙක් විදිහට ධම්මා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් විදිහට රෙජිස්ටර් කරන්න එපා. ඔයා මුලින්ම අත්දැකීම් ලබාගෙන කේවල සම ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් විදිහට එන් අනතුරුව අවුරුදු 2-3ක් ගියාට පස්සේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් බවට පත් කිරීමේ හැකියාව පවතිනවා. මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ අද දවසේ මේ වීඩියෝ එකෙන් දෙයක් ගන්න ඇති කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් BR එක ගැන බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ගැන සහ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් කොහොමද රෙජිස්ටර් කරන්න ප්‍රොසීඩියර් ගැන තව මොන හරි දැනගන්න තියෙනවා කමෙන්ට් කරන්න පල්ලෙහෙන් නැත්නම් මගේ ඊමේල් ඇඩ්‍රස් එකේ ඊමේල් එකක් දාන්න. මම සූදානම් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. තවත් මේ වගේම බිස්නස් රිලේටඩ් වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තු වෙන දවසේ මම